ආයිබෝවන් මම ගිය සතියේ ඔයගලන්ට සති දෙකකට විතර වගේ කලින් SQL ප්‍රශ්න ඇතුළත් ටියුට් එක ලබා ගන්න කිව්වා. ගොඩක් අය අරගෙන ගියා. ඒ වගේම අරන් යන මොහොතේ මම කිව්වා ඒකට පිළිතුරු සපයලා මට අන්තර්ජාලයට මේ WhatsApp එකට දාන්න කියලා. පැතුම්ද කොහෙද තමයි දාලා තිබුණා. අනිත් අයගේ මොකුත් වෙනසක් පේන්නේ නැහැ. දැන් ওই ක්‍රමයට වැඩ කරන්න ටිකක් අමාරුයි. මොකද O level ක්‍රමයට අවසාන වෙනකොට පාඩම් කරලා ඉවරලා විභාගෙ ගොඩ දාගන්න පුළුවන් වුණාට A level වලදී ඒ ක්‍රමවේදේ අනුගමනය කරන්න කිසිසේත්ම බෑ. ඉතින් තමන්ගේ කැපවීමත් ඒ වගේම තමන්ගේ උමනාකමත් මෙතන ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙනවා. මම දැන් ඒකට ඕන කරන මොඩල්ස් ටික සාකච්ඡා කරනවා. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. පැතලි දත්ත ගොනු ෆැට් ෆ්ලයි සිස්ටම් එක සම්බන්ධ නිවැරදි නොවන ප්‍රකාශනය කුමක්ද? දැන් ෆ්ලැට් ටයිප් එකක් කියන්නේ තනි ගණුවකට දත්ත ඇතුළත් කරලා තියෙන ක්‍රමවේදය අපි කියනවා ෆ්ලැට් ටයිප් එකක්. එහෙම නැත්නම් ෆ්ලැට් ෆයිල් සිස්ටම් එකක්. ඒ කියන්නේ එක ටේබල් එකකට දත්ත ඇතුල් කරලා තියෙන අවස්ථාවක් අපි කියනවා පැතලි ගොනු ක්‍රමවේදය. එතකොට මේකේ වඩාත්ම නිවැරදි පිළිතුර වන්නේ මම කෙටියෙන් සාකච්ඡා කරන අනිත් අයට ටියුට් එක අතේ තියෙන නිසා පිළිතුරු කීපෙ පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අතේ තියෙනවනේ. රයිට්. එතකොට ඒකේ පැතලි දත්ත ගොනු සම්බන්ධ නිවැරදි නොවන්නේ කුමක්ද? මේකේ නිවැරදි නොවන්නේ පස්වෙනි පිළිතුර. වර්තමානයේ බොහෝ ආයතන පැතලි දත්ත ගොනු පද්ධති භාවිතා කිරීම. පැතලි දත්ත ගොනු භාවිතා කිරීම අවම වශයෙන් පවතින්නේ. එතකොට ඒකේ නිවැරදි පිළිතුර පස්වෙනි පිළිතුර. දෙවෙනි එක ගත්තොත් පහත දක්වා ඇති දත්ත ගොනුවේ ආකෘතියකි. එය අයත් වන්නේ කුමන දත්ත ගොනු වර්ගයටද? එතකොට ඒකේ පේනවා තනි ටේබල් එකක් තියෙන්නේ. එතකොට ඒකේ උත්තරේ 2. පැතලි දත්ත ගොනු. පැතලි දත්ත ගොනු වල ෆ්ලැට් ෆයිල්ස් ඩේටාබේස් සිස්ටම් එකක් පවත්නා වාසියක් නොවන්නේ පහත දක්වා ඇති කරුණු අතරින් කුමක්ද? වාසියක් නොවන එක. එහෙනම් අනිත් ඒවා ඔක්කොම වාසි අවස්ථාවක් නැති. ඒකේ පිළිතුර වෙන්නේ ඊට පහසුවෙන් දත්ත විශ්ලේෂණය කිරීමේ හැකියාව. නොවන එක. වැරදි සහගත එක. 4. පැතලි දත්ත ගුණ වල පවත්නා අවාසියක් නොවන්නේ. ඒ කියන්නේ පැතලි දත්ත ගුණ වල වාසි 4ක් ඇති. අවාසියක් නොවන්නේ. ඒකේ බත්තොත් දත්ත ගුණ සම්බන්ධව හොඳ අවබෝධයක් නොමැති අයෙකුට පවා නිර්මාණය කිරීමේ හැකියාව. ඒ කියන්නේ පිළිතුර 5. පස්වෙනි ප්‍රශ්නේ. දත්ත සමුදා කළමනාකරණ පද්ධතියක් හසුරවන භාෂාවන්ගේ අන්තර්ගත භාෂාවන් නොවන්නේ කුමක්ද? Programming language. පිළිතුර 3. හයවෙනි ප්‍රශ්නේ තියෙනවා. ඉහත දත්ත ගුණු ව්‍යුහය සැලකිල්ලටගෙන. එතන තියෙනවා දත්ත ගුණු 4ක්. එකක් ස්ටුඩන්ට් දත්ත ගුණුවක්, සර්ටිෆිකේට් ඉෂුඩ්, අනිත් එක ෆීස් තියෙනවා, කෝස් තියෙනවා. මේවා රිලේෂන්ෂිප් එකක් සහිත දත්ත ගුණු 4ක් පවතින්නේ. ඉහත දත්ත ගුණු ව්‍යුහය මගින් නිරූපණය කරනු ලබන දත්ත ගුණු වර්ගය කුමක්ද? සම්බන්ධක දත්ත ගුණු. පළවෙනි පිළිතුර නිවැරදි. සම්බන්ධක දත්ත ගුණු හඳුන්වා දුන් පුද්ගලයන් නිවැරදිව දක්වා ඇත්තේ EF කෝඩ් 1970. මේකත් මම දැනගෙන හිටියේ නෑ. මේ අන්තර්ජාලයෙන් තමයි මේක හොයාගත්තේ. හරි. EF කෝඩ්. එහෙම නැත්නම් ER ඩයග්‍රෑම් හදලා තියෙන්නේ EF කෝඩ් 1970 අංක 1. 8. පරිගණක ආශ්‍රිත නිර්මාණයකරණය තුලින් බිහිවන නිර්මාණ ගබඩා කිරීම සඳහා වඩාත් සුදුසු දත්ත ගුණු වර්ගය කුමක්ද? පරිගණක ආශ්‍රිත නිර්මාණ වලට අදාළ වෙන්නේ object oriented. එහෙම නැත්නම් අපි කියනවා වස්තු සම්බන්ධක ආකෘති. ඒ කියන්නේ පිළිතුර 4.
9 සම්බන්ධක දත්ත ගුණු සම්බන්ධ පහත ප්‍රකාශන සැලකිල්ලට ගන්න. ඒ එක් වගුවක ඇති දත්ත ඉතා පහසුවෙන් තවත් වගුවක ඇති දත්ත සමග සම්බන්ධ කර ගැනීමේ හැකියාව සම්බන්ධක දත්ත ගුණුවක පවතින තුල පවතී. එතකොට ඒක නිවැරදි. සම්බන්ධක දත්ත ගුණ වලට ඒ කතන්දරේ හරි. B සම්බන්ධක දත්ත ගුණ මගින් ඊටා විශාල දත්ත ප්‍රමාණයක් උවත් කාර්යක්ෂම හසුරුවා ගැනීමේ හැකියාව ඇත. ඊටාම නිවැරදි. C දත්ත සුරක්ෂිත කිරීමේ හැකියාව පවතී. එක් පරිශීලකයා දත්ත ගුණයේ ප්‍රවේශ විය හැකි දත්ත රහස් පද භාවිතා කරමින් පාලනය කිරීමේ හැකියාව පවතී. ඊටාම නිවැරදි. මේ අනුව ABC සියල්ලම නිවැරදි. පස්වෙනි පිළිතුර. 10 වර්තමානයේ බහුලව භාවිතා වන දත්තගුණු ආකෘති වන්නේ පහත දක්වා ඇති ඒවා අතුරින් කුමක්ද? රිලේෂන්ෂිප්. එහෙම නැත්නම් රිලේෂනල් ඩේටාබේස්. එහෙම නැත්නම් සම්බන්ධක දත්තගුණු. 11 දත්තගුණු ආකෘති අතරින් දෙමාපිය දරු සම්බන්ධතා නිරූපණය කරනු ලබන කුමන දත්ත ආකෘතියද? දූරාවලිය. ඒකට අපි කියනවා hierarchical database system. අංක 3 ANSI ස්පාක් ආකෘති දත්ත මට්ටමේ තුන්වන මට්ටම් 3ට අයත් නොවන්නේ. ඒ කියන්නේ ඇමරිකන් ස්ටෑන්ඩඩ් සිස්ටම් එකට අනුව දත්තගුණු ආකෘති මට්ටම් 3ක් පවතිනවා. බාහිර මට්ටම, භෞතික මට්ටම, සංකල්පිත මට්ටම, තාර්කික මට්ටම වශයෙන්. එතකොට ඒකේ අයිති නොවන පිළිතුර තමයි, ඒකේ නැති එක තමයි විශ්ලේෂණ මට්ටම. අංක 4 13 වෙනි ප්‍රශ්නේ. සම්බන්ධක දත්තගුණු සම්බන්ධව පහත ප්‍රකාශන සැලකිල්ලට ගන්න. A සම්බන්ධක දත්තගුණුවක නිර්මිත ආකෘතිය සැකසී ඇත්තේ පේලි සහ තීරුවලිනි. හරි. වගුවක පේලි වෙන වෙනම හඳුනා ගැනීම සඳහා ප්‍රාථමික යතුර භාවිතා කිරීමට හැකියාව පවතී. නිවැරදි. වගු දෙකක් අතර ඇති දත්ත සම්බන්ධ කර ගැනීමට ප්‍රාථමික යතුරු හා විදේශ යතුර, එහෙම නැත්නම් අපි කියනවා ෆොරින් කී එක, එහෙම නැත්නම් අපි කියනවා ආගන්තුක යතුර භාවිතා වේ. ඉහත ප්‍රකාශ තුනේ සත්‍ය වන්නේ ABC සියල්ලම නිවැරදි. 5 ප්‍රශ්නාංක 14 දත්ත ප්‍රමතකරණය මගින් බලාපොරොත්තු නොවන කාරණේ. දැන් ප්‍රමතකරණය මං ගිය සතියේ සඳහන් කරා. මේ ප්‍රමතකරණය අවශ්‍ය වෙන්නේ දත්ත ගුණුවක කාර්යක්ෂමව දත්ත හසුරවන්න, ඒ වගේම දත්ත වල වේගවත් බව, ඒ වගේම විශ්ලේෂණය කිරීමේ පහසුව සඳහා දත්ත ගුණු ප්‍රමතකරණයට කරනවා. එතකොට ප්‍රමතකරණයේදී ප්‍රමතකරණ 3ක් සඳහන් කරා මම. පළමු ප්‍රමතකරණය, එහෙම නැත්නම් ෆස්ට් නෝමලයිසේෂන් එක, එහෙම නැත්නම් දෙවන ප්‍රමතකරණය, තුන්වන ප්‍රමතකරණය. මතක ඇතිනේ පළවෙනි ප්‍රමතකරණයේදී එකම දත්තය පුනරාවර්තනය වීම වළක්වා ගන්නවා. මම කෙටි අදහසක් දෙන්නේ. දෙවෙනි ක්‍රමවේදයේදී විශේෂ දේ තමයි මොකද්ද? පළවෙනි එක පාස් වෙන්න ඕනේ, දෙවෙනි එක ආංශික පරායතතාවය ඉවත් කර ගැනීම. තුන්වෙනි එකේ මොකද්ද? තුන්වන ප්‍රමතකරණයේදී සංක්‍රාන්ති පරායතතාවයන් ඉවත් කර ගැනීම. එතකොට දත්ත ක්‍රමවේදී බලාපොරොත්තු නොවන කාර්ය වන්නේ වගුවක් වශයෙන් දත්ත හුදකලාව වෙන වෙනම පවත්වාගෙන යාම බලාපොරොත්තු නොවන කාරණේ. 5 data warehousing පිළිබඳව නිවැරදි විස්තරය වන ප්‍රකාශනය කුමක්ද? ගණදොනු සැකසීමේ ක්‍රියාවලියකට මූලිකත්වය ලබා නොදී දත්ත විශ්ලේෂණය, විමසීම ආදී කාර්යයන් මූලික කරගෙන ස්ථාපිත කර ඇති දත්ත පද්ධති විශේෂයෙන් දත්ත පදනම් කරගෙන ඓතිහාසික තොරතුරු ලබා දීමක් සිදු කරනු ලැබේ. ඊටාම නිවැරදි. 15 16 වස්තු සම්බන්ධක දත්ත සමුදායකක සම්බන්ධක දත්ත වගු ප්‍රකාශ කිහිපයක් පෙන්වා ඇත. ඒ වස්තු සම්බන්ධක ආකෘති භූගෝලීය තොරතුරු පද්ධති සම්බන්ධ දත්ත ගොනු ආකෘති වලට වඩා යෝග්‍ය. හරි. වස්තු සම්බන්ධක ආකෘති සම්බන්ධක දත්ත ගොනු ආකෘති අතර ව්‍යුහාත්මක සමානතාවයක් පවතී. ඊටාම නිවැරදි. පරිගණක ආශ්‍රිත නිර්මාණකරණයට අදාළ තොරතුරු පවත්වාගෙන යාමට භාවිතා කළ හැකිය. ABC සියල්ලම නිවැරදි. 5 වෙනි පිළිතුර. 5 පිළිතුර. 17
සම්බන්ධිත දත්ත ගොනුවක තනි පේලියක් තුල ඇති දත්තයක් හඳුනා ගැනීමට භාවිතා කරන නමක් වන්නේ ටියුපල්. ඒක සමහරලාට ඕගොල්ලන් මීට කලින් අදහසක් නැති වෙන්න පුළුවන්. දත්ත ක්‍රමයේ හඳුර ගන්න පාවිච්චි කරන්නේ ටියුපල්. අංක 1 උත්තරය. සම්බන්ධක දත්ත සමුදා පිළිබඳව පහත දක්වා ඇති ප්‍රකාශන අතුරින් නිවැරදි නොවන ප්‍රකාශනය කුමක්ද? වැරදි එක. සම්බන්ධක දත්ත වගු අතරින් නිවැරදි නොවන එක බැලුවම 5. ප්‍රාථමික යතුර සහිත ක්ෂේත්‍ර හිස් දත්ත ඇතැම් අවස්ථාවලදී පැවතිය හැකිය. වැරදි සහගතයක. එතකොට ප්‍රාථමික යතුර තියෙන එක not null වෙන්න ඕනේ. ඒ කියන්නේ මේකේ වැරදි උත්තරේ තමයි ඒ තියෙන්නේ. නමුත් පිළිතුර 5. සම්බන්ධක දත්ත සමුදායක් සඳහා ප්‍රාථමික යතුර ලෙස තෝරාගත හැකි ක්ෂේත්‍ර කීපයක් පවතින විට ක්ෂේත්‍ර හැඳින්වීමට භාවිතා කරන නාමය කුමක්ද? මොකක්ද ඒකට පාවිච්චි කරන්නේ? නිරූප්‍ය යතුර. කැන්ඩිඩේට් කී. ඒ කියන්නේ එක දත්ත ගොනුවක දත්ත හැඳින්වීම සඳහා ප්‍රාථමික යතුරු දෙක එකකට වඩා වැඩි වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ශිෂ්‍යාංකය, එහෙම වගේම ඇඩ්මිෂන් නම්බර් එක, එහෙම නැත්නම් ඉන්ඩෙක්ස් නම්බර් එක යනාදී කරුණු දෙකම තියෙන්න පුළුවන් හැකියාව පවතිනවා. 20 වෙනි ප්‍රශ්නය. සම්බන්ධක දත්ත සමුදා වගුවක රිලේෂනල් ඩේටාබේස්. ඒ කියන්නේ ප්‍රාථමික යතුරු ලෙස තෝරාගත හැකි ක්ෂේත්‍ර කීපයකින් එක් ක්ෂේත්‍රයක් ප්‍රාථමික යතුරු ලෙස තෝරාගත් පසු ඉතිරි වන ක්ෂේත්‍රය නම් කරනු ලබන්නේ මොකද්ද? සම්බන්ධක දත්ත ගොනු වගුවක ප්‍රාථමික යතුරු ලෙස තෝරාගත හැකි ක්ෂේත්‍ර කිහිපයක්. එකක් දැන් දෙකක් තියෙනවා. දෙකෙන් එකක් අපි තෝරගන්නවා. ඒතර ඉතිරි වෙන එකට අපි මොකද්ද කියන්නේ? ප්‍රාථමික යතුරු කියනවද? විකල්ප යතුරු කියනවද? ආගන්තුක යතුරු කියනවද? ඉතිරි වෙන යතුරු කියන්නේ විකල්ප යතුරු කියලාම තමයි. අල්ටර්නේටිව් කී. හැබැයි වගු දෙකක් සම්බන්ධ කරපු අවස්ථාවකදී යතුරු ගොඩක් වෙලාවට ආගන්තුක යතුරු වෙන්න පුළුවන්. නමුත් මේකේ ප්‍රාථමික යතුරු සම්බන්ධ කියලා තියෙන්නේ මේකේ තියෙනවා සම්බන්ධක දත්ත සමුදා වගුවක ප්‍රාථමික යතුරු ලෙස තෝරාගත හැකි එකක් වෙන අන්තිම. ඒක එන්න ඕනේ දෙක පිළිතුර. ආගන්තුක යතුරු ෆොරින් කී. සම්බන්ධක වගු දෙකක්නේ. 21. දත්ත සමුදා කළමනාකරණ මෘදුකාංග database management system සම්බන්ධ පහත ප්‍රකාශන සැලකිල්ලට ගන්න. හරි. සැලකිල්ලට ගමු. A. පරිගණක ආශ්‍රිත දත්ත ගොනු නිර්මාණය කිරීමට, ඒවායේ දත්ත ගබඩා කිරීමට, විශ්ලේෂණය කිරීමට දත්ත ගොනු කළමනාකරණය පද්ධති භාවිතා කරනු ලැබේ. නිවැරදිද? පට්ට නිවැරදි. B. SQL යනු දත්ත ගොනු කළමනාකරණ මෘදුකාංගයකට උදාහරණයකි. ඊටාම නිවැරදි. C. Forms query reports table. දත්ත ගොනුවක තියෙන වැදගත්ම රාශීන් ටික ෆෝම් එක දත්ත ඇතුල් කරන එක, query කියන්නේ විමසීම් ලයිස්තු, reports කියන්නේ මුද්‍රණ පිටපත් ලබා ගැනීමෙන් දත්ත සකස් කිරීම, table ඇවිල්ලා මූලිකම ක්‍රියාව වගුව පද්ධතිවල පවත්නා පහසුකම් ලෙස නොසැලකේ. සැලකේ. එහෙනම් C ඉවත් වෙනවා. A සහ B නිවැරදි. 4 වෙනි පිළිතුර. 22. දත්ත විමසීම් query පිළිබඳව නිවැරදි නොවන ප්‍රකාශනය කුමක්ද? නිවැරදි නොවන. එහෙනම් හරියව කීපයක් ඇති. ඒක ගත්තොත් එහෙම 5. දත්ත විමසීම් හැකියාව දත්ත ගොනු කළමනාකරණ පද්ධතිවල අනිවාර්ය අංගයක් නොවේ. ඒක තමයි පිළිතුර. 5. 23. උපවිමසීම් සබ් query සම්බන්ධව නිවැරදි නොවන පිළිතුර කුමක්ද? සබ් query එක. query එකක්. 4. උපවිමසීම් ක්‍රියාත්මක වීමට ප්‍රධාන විමසීම් ක්‍රියාත්මක කළ යුතුය. ඒ කියන්නේ දැන් මොකක් හරි උප ක්‍රියාවලියකට යෙදෙන්න නම් ඊට උඩින් තියෙන ඩේටාබේස් එකේ සෙවීම කරන්න ඕනේ. හරිද? එතකොට ප්‍රධාන වගුවේ දත්ත විමසීම කරලා ඒ ඉතිරි වෙන එහෙම නැත්නම් විමසීම් ලයිස්තුවෙන් ආපහු විමසීමේ ක්‍රියාවලිය වෙන්න ඕනේ. ඒක නිසා 4 වෙනි එක උත්තරේ. උපවිමසීම් ක්‍රියාත්මක වීමට ප්‍රධාන විමසීම් ක්‍රියාත්මක වේ. හරි. 24. වස්තු සම්බන්ධක ආකෘතියක කොටු භාවිතා කරනු ලබන්නේ.
පළවෙනි එක භූතාර්ථ නිරූපණය කිරීමට. වස්තු සම්බන්ධක ආකෘතියක රවුම් සහිත සංකේතය භාවිතා කරනු ලබන්නේ. 2. පිළිතුර ගුණාංග නිරූපණය කිරීමට. වස්තු සම්බන්ධක ආකෘතියක කඩ ඉරි රවුම භාවිතා කරනු ලබන්නේ. මොනවද? derived. එහෙම එකක් තියෙන්නේ 3. පිළිතුර උත්පාදක ගුණාංග ඇති ඒවා. 27. වස්තු සම්බන්ධක රූප සටහනක රේඛා දෙකකින් යුත් රවුම භාවිතා කරනු ලබන්නේ බහුදත්ත නිරූපණය කිරීමට. 5. පිළිතුර බහුදත්ත. දැන් දුරකථන අංකය වගේ කියන එක හෝම් තියෙන්න පුළුවන්, මොබයිල් තියෙන්න පුළුවන්. බහුදත්තය. පහත වස්තු සම්බන්ධක ආකෘතිය අධ්‍යයනය කර ප්‍රශ්න 28 29 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඒකේ තියෙනවා item කියන entry එක තියෙනවා. ඒ වගේම entries දෙකක් තව එකක් තියෙනවා shopper කියලා. ඒ වගේම item එක යටතේ තියෙනවා item type එක, item price එක, item source එක. database දෙකක් relate කරලා තියෙනවා පොඩි දත්ත වගුවක්. 28 වෙනි ප්‍රශ්නේ. ඉහත දත්ත සම්බන්ධක ආකෘතියේ භූතාර්ථ නිවැරදිව දක්වා ඇති පිළිතුර කුමක්ද? භූතාර්ථ නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න. භූතාර්ථ දක්වා ඇත්තේ items තියෙනවා, data type තියෙනවා, item price එක තියෙනවා, item source එක තියෙනවා. දෙක 29 ඉහත වස්තු සම්බන්ධක ආකෘතියේ භූතාර්ථ අතර ඇති සම්බන්ධතාවය නිවැරදිව නම් කර ඇති පිළිතුර වන්නේ bias. අංක 3. තිස්වෙනි ප්‍රශ්නය. පළමු ප්‍රමතකරණය මගින් සිදු කරන කාර්යයක් නිවැරදිව ප්‍රකාශ වන පිළිතුර තෝරන්න. බහුදත්ත සහිත උපලක්ෂණ ඉවත් කරන්න. හරි. 1. 31. පහත දක්වා ඇති වගු සම්බන්ධක සලකන්න. ඒක දීලා තියෙනවා කෝඩ් එකක්. employee වරහන් ඇතුලේ emp number, name, project id, project name. ඉහත වගු සටහන අදාළ නිවැරදි නොවන ප්‍රකාශනය කුමක්ද? නිවැරදි නොවන ප්‍රකාශනය. ඉහත වගු දෙක අතර ප්‍රමතකරණය ලක් නොවූ වගුවකි. මෙම වගුවේ ආංශික පරායතතාවක් ඇත. ඉහත වගුවේ දත්ත ආදානය කළ විට දත්ත නැවත නැවත ඇතුළු කිරීම සිදු කළ හැකිය. name උපලක්ෂණ සේවක අංකය මත රඳා පැවතියද? project name එක රඳා පවතින්නේ project ඒවා හරි. මෙම වගේ දෙවන ප්‍රමතකරණයට ලක් කරලා නැහැ. 32. පහත දැක්වෙන ප්‍රකාශන සැලකිල්ලට ගන්න. දෙවන ප්‍රමතකරණය සඳහා භාවිතා කළ හැකි වන්නේ පළමු ප්‍රමතකරණයට ලක් වූ වගුවකි. ඊටාම නිවැරදි. දෙවන ප්‍රමතකරණය මගින් සිදු කරනු ලබන්නේ ආංශික පරායතතාවය ඉවත් කිරීමයි. පට්ට නිවැරදි. C. දෙවන ප්‍රමතකරණය සඳහා භාවිතා කළ හැකි වන්නේ පළමු ප්‍රමතකරණයට ලක් නොවූ වගුවකි. වැරදි. A සහ B 4 උත්තරය. 33. තෙවන ප්‍රමතකරණයට දත්ත ගොනුවක් පරිවර්තනය කිරීම සිදු වන්නේ පහත දක්වා ඇති කවර අවස්ථාවේද? සංක්‍රාන්ති අවස්ථාවේදී. 2. ट्रांसिस्टिव 34. පහත දැක්වෙන ප්‍රකාශන සැලකිල්ලට ගන්න. ඒ වගුවේ දත්තයක් වෙන්ව හඳුනා ගැනීමට අවම වශයෙන් උපලැකි දෙකක් භාවිතා කිරීමට සිදුවේ. වගුවේ දත්තයක් වෙනම හඳුනා ගැනීමට අවම වශයෙන් උපලැකි දෙකක් භාවිතා දෙකක්වත් ඕනේ අවම වශයෙන්. නැත්නම් දත්තය හොයන්න බෑනේ.
B. වගුවේ ඇති උපැලකියාන හුදකලාව හඳුනා ගැනීමට එක් ක්ෂේත්‍රයක් පමණක් භාවිතා කිරීමට හැකියාව ඇත. වැරදි. වගුවක් තුල නැවත නැවත ඇතුළත් වූ දත්ත පවතී. නෑ. ඒ පමණක්. ඉහත වගුව අතරින් දෙවන ප්‍රමතකරණය ලක් වූ සිදුවන දෙවන ප්‍රමතකරණය වෙනකොට C අවස්ථාව වෙන්න බෑ. ඒක පළවෙනි අවස්ථාවේදී ඉවත් වෙනවා. ඒක නිසා පිළිතුර 1 A පමණි. 35 පහත වගුව අධ්‍යයනය කරන්න. ඔව් ඒකේ තියෙනවා student ID, bank code, name පොඩි වගුවක්. මෙම වගුව සම්බන්ධව නිවැරදි පිළිතුර තෝරන්න. ඉහත වගුව පළමු ප්‍රමතකරණයට ලක්ව නොමැත. බලමු මේක හරියද? ඔව්. සරත් කියන එක දෙපාරක් වැදලා තියෙනවා. එක නිවැරදි. පහත වගුව සම්බන්ධ නිවැරදි ප්‍රකාශනය කුමක්ද? ඒකේ තියෙනවා unit code එක, unit name එක, unit code course code එක, course name එක. ඔව් ඒකේ අපි ගත්තොත් ඉහත වගුව ප්‍රමතකරණයේ දෙවන ප්‍රමතකරණය නොවන වගුවකේ ඉහත වගුවේ දෙවන ප්‍රමතකරණයක් මෙම වගුවේ සංක්‍රාන්ති පරායතතාවයක්. ඔව් සංක්‍රාන්ති පරායතතාවයක් තියෙනවා. අංක 3. තිස්හත පහත වගු සම්බන්ධව නිවැරදි නොවන ප්‍රකාශනය කුමක්ද? EMP number, name තියෙනවා, address තියෙනවා, telephone number තියෙනවා, වාර්තා දෙකක් අන්තර්ගත කරලා තියෙනවා. නිවැරදි නොවන ඉහත වගුවේ. ඔව් නිවැරදි නොවන. මෙම වගුව පළමු ප්‍රමතකරණයට ලක් වූ වගුවකි. ඒක වැරදි. අර බහුදත්ත ඇතුල් වෙලා තියෙනවනේ ටෙලිෆෝන් නම්බර කියන එක. 5 පිළිතුර. හරි. ඊළඟට බලන්න 38 පහත දක්වා ඇති කරුණු සැලකිල්ලට ගන්න. භූතාර්ථයක ඇති දත්ත තවත් භූතාර්ථයක ඇති දත්ත සමග පවත්නා සම්බන්ධතාවයේ වස්තු සම්බන්ධක ආකෘති තුල නිරූපණය කරනු ලැබේ. හරිද? හරි. ඒක බහු ආදී සම්බන්ධතා වස්තු සම්බන්ධක ආකෘති තුල නිර්මාණය කරනු වේ. තාම නිවැරදි. C භූතාර්ථ අතර සම්බන්ධතාවයේ ගොඩනැගීමේදී අනිවාර්ය ආගන්තුක යතුර භාවිතාවේ. ABC සියල්ලම නිවැරදි වෙන්න ඕනේ. ඒකට උත්තරේ 5. 39. ඔව් මේකේ තියෙනවා SQL වලින් ටේබල් එකක් නිර්මාණය කිරීමට අදාළ කෝඩ් එකක් දීලා තිනවා. creative table student වරහන් student number එක int 5යි කමා වෙන්න ඕනේ. හරි. name we are not null ගාලා තියෙනවා. primary key එක student number එක දාලා තියෙනවා. ඉහත වගුව සම්බන්ධ නිවැරදි නොවන ප්‍රකාශනය කුමක්ද? හතර ශිෂ්‍ය අංකය සහිත තීරුව එකම අංකය නැවත නැවත ඇතුළීමට පුළුවන්. මොකද ඒකේ not null කියන එක දාලා නැහැ. 4. ඊළඟට තියෙනවා පහත වස්තු සම්බන්ධක ආකෘති උපයෝගී කරගෙන 40 42 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඒකේ දීලා තියෙනවා ස්ටුඩන්ට් දත්ත වගුවක්, ඇඩ්‍රස් කියනවා, ඇඩ්‍රස් 1 ඇඩ්‍රස් 2 කියලා වෙනම කැඩලා තියෙනවා, ඩෙරයිව් වෙලා තියෙනවා, නේම් තියෙනවා, ස්ටුඩන්ට් නම්බර් එක, ප්‍රයිමරි කී එක දීලා තියෙනවා. ඉහත ER සටහනේ ස්ටුඩන්ට් නම්බර් ක්ෂේත්‍රය සම්බන්ධ නිවැරදි පිළිතුර තෝරන්න. 1. ස්ටුඩන්ට් නම්බර් ප්‍රාථමික යතුරකි. තමලේසි. 41. ඉහත ER සටහනේ ඇඩ්‍රස් උපලක්ෂය සම්බන්ධ නිවැරදි පිළිතුර තෝරන්න. ඇඩ්‍රස් යනු කොම්පොසයිට් ඇට්‍රිබියුට් එකකි. කොම්පොසයිට්. 1 පිළිතුර. ඊළඟට ගත්තොත් 42. වස්තු සම්බන්ධක ආකෘතියක සම්බන්ධක දත්ත වගු ව්‍යුහයට පරිවර්තනය කර නිවැරදි පිළිතුර වන්නේ කුමක්ද? phone number, address, ඒකේ ගත්තොත්
පිළිතුරු දෙකක් එකේ තියෙනවා short number. තුන පිළිතුර. එක ප්‍රයිමරි කී එක දක්වලා නැහැ. පහත වස්තු සම්බන්ධක ආකෘති උපයෝගී කරගෙන ප්‍රශ්න 43 44 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඔව් ඒකේ තියෙනවා ER diagram එකක්. customer borrow loan. customer කෙනෙක් ඉන්නෝ loans කියන්නේ ණය ලබා ගැනීම. right. ඒකේ ගත්තොත් ඉහත සම්බන්ධ දත්ත ආකෘතියේ දත්ත ව්‍යුහයට පරිවර්තනය කර නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ. ඔව් දත්ත ව්‍යුහයට පරිවර්තනය කරනවා කියන්නේ ඒකේ තියෙන එන්ට්‍රීස් වලට අදාළව අර අපි කිව්ව තාර්කික සටහන් කියලා. ඒ තාර්කික සටහන මොනවද? කස්ටමර් ගත්තොත් කස්ටමර් ID එක හරි, නේම් එක තියෙනවා, ස්ට්‍රීට් එක තියෙනවා, ඇඩ්‍රස් එක තියෙනවා, සිටි. පළවෙනි එක හරි. ලෝන් එක ගත්තොත් ලෝන් amount එක එකයි තියෙනවා. ඔව් borrowing එකේ තියෙනවා borrowing කියන්නේ ගත්තොත්නේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට ඒකේ එන්න ඕනේ loan ID එකයි, customer ID එකයි, access එක, date එකයි. මට පේන විදිහට පළවෙනි පිළිතුර නිවැරදි. ඔව් පළවෙනි එක නිවැරදි. අනිත් දෙකේම borrowing එක detail එක දාලා නැහැ. borrowing detail එක එන්න ඕනේ. මොකද loan එකක් ගත්තොත් තමයි ඒකේ loan number එක add වෙන්නේ database එකට. ඒ වගේම amount එක add වෙන්නේ. ඒ වගේම ගත්ත දිනය add වෙන්නේ. loan එකක් කවුරු හරි ගන්නෙ නැත්නම් එතකොට ඒ database දෙකේ සම්බන්ධතාවයේ කිසිම තැනකදී ඒ දත්ත පිරෙන්නේ නැහැ. 1. 44 වස්තු සම්බන්ධක දත්ත සම්බන්ධතා ආකෘතියක විස්තරාත්මක උපලක්ෂය ලෙස හඳුනාගත හැකි වන්නේ කුමක්ද? විස්තරාත්මක එක වෙන්නේ 44ට. access date එක. අංක 1. දත්ත වගුවක එකම දත්තය නැවත නැවත නොපවතී නම් මෙන්ම එක් ක්ෂේත්‍රයක බහුදත්ත නොමැති නම් එවැනි වගුවක් පළමු ප්‍රමතකරණයට ලක් වූ වගුවක් ලෙස සැලකේ. ඊටාම නිවැරදි. පළවෙනි එක. 46 දත්තගුණු නිර්මාණය කිරීමට, මැකීමට, ව්‍යුහය සංශෝධනය කිරීමට යොදා ගනු ලබන්නේ පහත දක්වා ඇති කුමන භාෂාවක්ද? data definition language 2. පහත SQL කේතකය කියවන්න. create table employee වරහන් ඇතුලේ name feature 20ක් දාලා තියෙනවා. character space එක වරහන් වහලා තියෙනවා. එතකොට අයත් වන්නේ data definition. එතකොට ඒක අයත් වන්නේ data definition list language එකට. 2. පහත වගුව සැලකිල්ලට ගන්න employee table එකක් තියෙනවා. employee number එක, name එක, department එක සහ salary එක අඩංගු වෙනවා. සේවක අංක 1ට අදාළ පුද්ගලයාගේ නම සහ වැටුප දර්ශනය කිරීමට අදාළ SQL කේතකය කුමක්ද? select එන්න ඕනේ. select from where? select දත්ත වගුවේ ක්ෂේත්‍ර පිළිබඳව සඳහන් කිරීම. from මොකෙන්ද, මොන database එකෙන්ද, මොන table එකෙන්ද කරන්න කියන එක. where කියන්නේ තාර්කික පදනම. select තරුව දාලා තියෙනවා. from employee where employee number 1. select name salary කෝනේ එයාගේ ඉල්ලන්නේ salary එකනේ. නේද ස්කේල් කොට වෙනම සාකට. පස්වෙනි පිළිතුර 49. ඉහත වගුවේ වැටුප රුපියල් 3000ට වැඩි සේවකයන්ගේ සියලු දත්ත ස්ටාර් එක එන්න ඕනේ. සියලු දත්ත උපුටා ගැනීමට අදාළ නිවැරදි SQL විධානය වන්නේ පළවෙනි එක. පළවෙනි එක ඉතාම නිවැරදි. අංක 1. 50 වෙනි ප්‍රශ්නය.
ඊට වගුවේ ගිනුම් අංශයේ සේවකයන්ගේ දත්ත පමණක් උපුටා ගැනීමට අදාළ SQL කේතය. ගිනුම් අංශයේ පමණක්. එහෙමනම් වගුවේ ගිනුම් අංශයේ සේවකයන්ගේ දත්ත පමණක් උපුටා ගැනීමට අංක 1 51 ඉහත වගුවේ ගිනුම් අංශයේ සේවය කරන වැටුප රුපියල් 2500ට වැඩියෙන් ලබා ගන්නා සේවකයන්ගේ දත්ත උපුටා ගැනීමට අදාළ නිවැරදි කේතකය වන්නේ 2500ට වැඩි අවස්ථාව account එකේ වෙන්නත් ඕනේ රුපියල් 2500ට වෙන්නත් ඕනේ and විධානයක් වෙන්නේ නිවැරදි එක 3 52 ඉහත වගුවෙන් සේවක අංක 1 දත්ත ඉවත් කිරීමට අදාළ නිවැරදි SQL උපදේශකයෙකු කුමක්ද delete කියන එකේ එන්න ඕනේ delete එන්න ඕනේ employee database එකේ employee number 1 3 53 අංක 1 සේවකයාගේ වැටුප රුපියල් 5000කින් වැඩි කිරීමට අදාළ නිවැරදි SQL උපදේශනය කුමක්ද දෙකකින් වැඩි කරනවා. ඒ කියන්නේ අප්ඩේට් එකක් වෙන්න ඕනේ සෙට් විධානෙත් එක්ක. සෙට් කරන්න ඕනේ දැනට තියෙන්නේ 5000නේ 5000ට තියෙන එක්කෙනාට අංක 1 නෑ අංක 1 සේවකයාගේ වෙන්න ඕනේ සෙට් වෙන්න ඕනේ 5000 සැලරි එකට එකතු වෙන්න ඕනේ අංක 1 54 සියලුම සේවකින්ගේ වැටුප්වල එකතුව දර්ශනය කිරීමට අදාළ SQL කේතකය කුමක්ද? sum එන්න ඕනේ. uniform employee. 4. yes 4. 55 ගිනුම් අංශයේ සේවකයන්ගේ වැටුප්වල එකතුව දර්ශනය කිරීමට අදාළ SQL කේතකය කුමක්ද? ගිනුම් අංශයේ පමණක්. එයා තාර්කික ව්‍යාව select some from 3 ඔව් තුන්වෙනි එක 56 පහත දක්වා ඇති සම්බන්ධකය සැලකිල්ලට ගන්න ස්ටුඩන්ට් වරහන් ඇතුලේ ස්ටුඩන්ට් ID name තියෙනවා course තියෙනවා වරහන් වහලා ඉහත සම්බන්ධකය තුලට දත්තයක් ඇතුළත් කිරීම සඳහා වාග් රීති අනුව syntax error අනුව භාවිතා කළ හැකි SQL කේතකය වන්නේ insert into එන්න ඕනේ දත්ත ඇතුළු කරන insert into student එන්න ඕනේ ඊට පස්සේ values ටික එන්න ඕනේ බලමු values නිවැරදිව දාලාද කියන්නේ පළවෙනි එකේ නෑ වැරදි values කියලා වචනේ එන්න ඕනේ පළවෙනි එක කොහොමද වැරදි val දාලා තියෙන්නේ දෙක හරි 57 ඉහත වගුවේ ඇති දත්ත අතරින් මැනේජර්ගේ වැටුප වැඩියෙන් වැටුප් ලබා ගන්නා සේවකින්ගේ දත්ත විමසීමට වඩාත් ගැළපෙන ක්‍රමය කේතය කුමක්ද? ඉහත වගුවේ දත්ත අතරින් මැනේජර්ගේ වැටුපට වැඩියෙන් මැනේජර්ගේ වැටුප එතකොට එතනදී වෙන්නේ තිස්පන්දාහ නේ තිස්පන්දාහට වැඩි වෙන්න ඕනේ එතකොට දෙක දෙවැනි පිළිතුර ඔව් සැලරික විශාල වෙන්න ඕනේ සැලරි ෆෝම් දැන් මේ කෝඩ් එක මමත් දැන් මම මීට කලින් ගහලා තියෙන නිසා පිළිතුර අපිට මට ප්‍රකාශ කරන්න පුළුවන් මම දීපු SQL උදාහරණවලදී මෙවැනි ක්‍රියාවක් කරලා නැහැ
ඒක හොඳට මතක තියාගෙන රවුම් කරලා තියලා දැන් ඔයගොල්ලෝ හදපු ඩේටාබේස් එකේදී මෙවැනි උදාහරණයකට අදාළ ක්‍රියාව ටයිප් කරලා බලන්න. දෙවෙනි එක තමයි පිළිතුර. ඒ කියන්නේ කෙනෙකුගේ මැනේජර් හරි සේල්ස් හරි accounts හරි ඉන්න පුද්ගලයෙකුගේ අගයට වඩා වැඩි ඉන්න ප්‍රමාණය බැලීම සඳහා පාවිච්චි කරන ක්‍රියාවලිය. අංක 2 ඒකේ නිවැරදි පිළිතුර විදිහට පාවිච්චි කරන්න පුළුවන්. 58 ඉහත වගුවේ සේවකයන්ගේ වැටුප්වල එකතුව ලබා ගැනීමට වඩාත් සුදුසු විමසුම කුමක්ද? විමසුම එකතුව ගන්න ඕනේ එක. ඔව් සිලෙක්ට් આવොත් අරු දාන්නේ නැහැ. ඒකේ සම් එක එන්නේ. හරි. පහත 59 සිට 63 දක්වා පිළිතුරු. ඕ මම දැන් එතකොට ප්‍රශ්න 58ක් කරලා තියෙනවා. ඊළඟට අපි ඊළඟ කොටස අපි හෙට බලමු. මොකද දැන් සමහරලාට මේක කරපු නැති කට්ටියත් ඉන්නවා. ඒ අය ඒ ටික කරන්න. හරිද? right.